හරි මෙතන ඉන්නවද ටියුට් එක අරගත්ත නැති කෙනෙක් මට චුට්ටක් ඉන්නවනම් ඉන්ඩිකේට් කරන්න මොකද ටියුට් එක තියෙනවා නම් හැමෝම ගාවම අපිට මේ ෂෝට් නෝට් එක විශේෂයෙන් කරගෙන යන්න අවශ්‍ය නැහැ අමාර අරගත්තේ නැද්ද තාම නෑ සර් යසිත් අරගත්තේ නැහැ තාමනේ හරි හරි කමක් නැහැ අපි බේසික් දේවල් ටික හඳාගෙන යමු මේ එකට මොකද ටියුට් එකේ තියෙනවා දේවල් ටික right එතකොට ගිය සතියේ කතාවහ කරා දේවල් කීපයක් right හරි නිරකමක් නැහැ අපි වැඩේ කරගෙන යමු ඉතින් right අපි සිස්ටම් පාඩම් පටන් අරගෙන සිස්ටම් වල තියෙන මූලික කොටස් මොනවද ඊළඟට සිස්ටම් එකක තියෙන මූලිකාංග මොනවද වර්ගීකරණය වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරා right ඊට පස්සේ අපි කතා කරේ විවිධ සිස්ටම්ස් වර්ග ඒක කතා කරලා ඒ ගැන තමයි අපි ෂෝට් නෝට් එක ගහගෙන ගියේ එතකොට අපි ඒකේ අපි නෝට් කරගත්ත මට මතක විදිහට GIS එක ගාවට වෙනකම්ම නේද මිහිතන් සැකසුම් පද්ධතිය මිහිතන් තොරතුරු පද්ධතිය කියන තැනට වෙනකම්ම KMS ගැන කතා කරලා තියෙනවා දැනුම් කළමනාකරන පද්ධතිය right එතකොට දැනුම් කළමනාකරන පද්ධතියට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ content management system එකක් නැත්නම් අන්තර්ගත කළමනාකරන පද්ධතියක්. දැන් මේක සාමාන්‍යයෙන් web design වලට වගේ specific වැඩවලට තමයි මේ වගේ system එකක් තියෙන්නේ. right අන්තර්ගත කළමනාකරන පද්ධතිය. දැන් අපි complex website එකක් හදන්න යනකොට ඒ වෙබ්සයිට් එකේ තියෙන ඔක්කොම දේවල් ටික අපිට එකින් එක කෝඩ් කරන එක කරන්න පුළුවන්. හැබැයි ඒක සංකීර්ණ ක්‍රියාවලියක් අපහසු ක්‍රියාවලියක් right එහෙම වෙලාවක මේ අන්තර්ගත කළමනාකරන පද්ධතියක් not yet it will be the yes right එතකොට ඒකේ තියෙන කම්ප්ලෙක්ස් දේවල් අපිට මැනේජ් කරගන්න එක කරන්න පුළුවන් CMS එකක් පාවිච්චි කරගෙන right අපි දැන් ඊතක්සලාව වෙබ්සයිට් එකට අපි දායක වෙනකොට අපි Moodle කියන content management system එක තමයි පාවිච්චි කරේ. right ඒක දැනටත් අදටත් මේක handle වෙන්නේ Joomla Moodle කියන free and open source CMSs දෙක පාවිච්චි කරලා. right so මේකේ මේ first page එක මේ විදිහට මේ දැන් අපි කරන්නේ මේ pictures design කරන එක විතරයි. right so මේ contents හදන එක මේ menus දාගන්න එක ඒක අපි මෙනු එක අරගන්නව විතරයි මෙනු එක ඇතුළ CMS එකෙන් අපිට ඔටෝමැටිකලි හදලා දෙනවා right ඊළඟට අපි LMS එක පැත්තට learning management system එක පැත්තට යමු වුණාම ඒකේ ප්‍රශ්න හදන හැටි ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාර ඒ හැම දෙයක්ම content management system එකකින් කරගන්න පුළුවන් දැන් මේ වගේ මේ calendar එක place කරන එක ඊළඟට මේ family පිරිස counters ගන්න දේවල් ඒවා අපිට කෝඩ් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ගාව predefined components තියෙනවා. අපිට ඒක හරියට ඇදලා අරගෙන හරියට place කරගන්න එක විතරයි. දැන් මේ player එක එහෙම place කරගන්න එක විතරයි. player එක place කරලා ඒකට අදාළ වෙන සින්දු අප්ලෝඩ් කරන එක විතරයි අපි කරන්නේ. එහෙම නැතුව player එක view කරන්න කියන codes අපි ලියන්න යන්නේ නැහැ. right එතකොට ඔන්න ඔහොම ඒ වගේ පහසුකම් දෙන පද්ධතියකට තමයි අපි content management system එකක් කියලා කතා බහ කරන්නේ right එතකොට එතනදී සාමාන්‍යයෙන් editing creating right ඒ වගේම user interface creation ඊළඟට ඔය එක එක වර්ගයේ files ඊළඟට audios videos වගේ දේවල් manage කරගන්න එක කරගන්නත් පුළුවන් right ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති කියලා කියන්නේ enterprise resource planning system කියලා අපි ERP එකක් කියලා කෙටියෙන් කතා කරනවා මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ මේක systems ගොඩක එකතුවක්
right දැන් අර අපි උඩ කතා කරපු කළමනාකරන සහායක පද්ධති වල තියෙන ඒ පද්ධතිත් මේකට ඇතුළත් වෙන්න පුළුවන් right සාමාන්‍යයෙන් මේ ERP solution එකක් කියලා කියන්නේ ERP system එකක් කියලා කියන්නේ ආයතනයක තියෙන සියලුම කාර්යයන් manage කරගන්න පුළුවන් තනි පද්ධතියක්. ඒතර මේක ඇතුලේ තව තව උපපද්ධති ගොඩාක් තියෙනවා. ERP system එකක් කියන එක දැන් අපි organization එකක් ගත්තොත් ඒකේ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ඉඳලා අවසාන නිෂ්පාදනය පාරිභෝගිකයා දක්වා ගමන් කරන තැනටම වෙනකම් මේ ව්‍යවසාය කළමනාකරන පද්ධතියෙන් මැනේජ් කර ගැනීම කරගන්න පුළුවන්. එතකොට විවිධාංශ වලට ඒක උදව් කරනවා. ඒ වගේ තොරතුරු ගොඩක් අංශ කීපයක තොරතුරු විශාල ප්‍රමාණයක් හැන්ඩල් කර ගැනීමේ හැකියාව තියෙන පද්ධතියක් තමයි ERP එක කියලා කියන්නේ. දැනට අවුරුදු 10කට විතර කලින් 10කට කියලා හිතා 10කට විතර වගේ කලින් 10ක් 5ක් අතර වගේ කාලෙදී මේ ERP එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා මල්ටි මිලියන් ප්‍රොජෙක්ට් එකක් කියලා. කියන්නේ ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. ERP කියන එක small and medium scale businesses වලට තිබුණ නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ කියන business වලට ERP එකක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒක ඒ තරමටම මිල අධිකයි. නමුත් දැන් එන්න ERP small solutions නිර්මාණය වෙමින් යනවා. ඒක දැන් සුළු හා මධ්‍ය පරිමාණ කියන ඕනම ආයතනයකට ලබා ගැනීමේ හැකියාව මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ වගේ දෙයක් මැනේජ් කරනවා කියලා කියන්නේ ආයතනයක තියෙන තොරතුරු සියල්ලම එක ළඟ තබා ගත්තා හා සමානයි. ඒතර ඕක ඇත්තටම මේ පද්ධති අතර සම්බන්ධතාවල් පවත්වාගෙන ඒකට අදාළව තියෙන හොඳම අවුට්පුට් එකක් ලබා දෙන තරක් තමයි ERP එකක් කියලා කියන්නේ. අවසානයේ අපිට කතා කරන අවසානයේ නෙවෙයි අතට මෙයාට පස්සේ ආර පද්ධති දෙකක් තියෙනවා. මේ දැන් ටික ගැන ලියාගමු. ඊට පස්සේ විශේෂඥ පද්ධති පැත්තට යමු. right අන්තර්ගත කළමනාකරන පද්ධති. right මේකේ යටතට දාගමු මේක මේ විදිහට මේකේ media storage එකක් තියෙනවා. right මේ media storage එක ඇතුලේ සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන text ගොනු ඊට පස්සේ පින්තූර ගොනු වීඩියෝ ගොනු ඔඩියෝ ගොනු ඒ වගේම වීඩියෝ ගොනු වීඩියෝ අයිකන් එක මෙහෙම තිබුණේද
රයිට් ඔය කියන ගොනුව කියන මාධ්‍ය ගබඩාවක් ඕක මීඩියා තමයි ඒක තියෙන්නේ රයිට් එතකොට CMS එක කරන දේ තමයි මේ මාධ්‍ය ගබඩාව පාවිච්චි කරලා අපේ අවුට්පුට් එක හදාගන්න අපිට උදව් කරන එක. හරි සර්. රයිට් මේ පැත්තත් ඇඳගමු. මේක ලියාගන්න මේකේ තියෙන වචනේ මාර්ගම media storage මාධ්‍ය ගබඩාව මෙතන අවුට්පුට් එක ළමයි අපි මේ සමාවෙන්න මේ ඊතලේ මැද්දට අපි CMS එක දාගමු නැත්නම් අර ඒ අන්තර්ගතය අපිට මේ සම්බන්ධතාවය පේන්නේ හරි ටකල ඇඳගන්න ඉවරද ළමයි ඔව් සර් ඉවරයි. right හරි ඊළඟ පද්ධතියට අදාළව මේක ඔයගොල්ලෝ මෙන්න මේ වාක්‍ය ඕකේ අරට පොඩ්ඩක් ලියා ගන්න. එතකොට ෂෝට් නෝට් එක කම්ප්ලීට්.
පළවෙනි පොයින්ට් එක ඉඳලා ලියන්න ඕනේ. highlight කරලා තියෙන ටික හරි සර්. ඉවරද ළමයි? ඔව් සර්. right අනිත් අය පොඩ්ඩක් ඉන්න. හරි 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 ඉක්මන් කරගන්න. ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තට ඉවරයි. ස්ක්‍රීන්ෂොට් ගහගත්තම උදිත ඕක ලියන්නේ නැහැ. ලියනවාද ඊට පස්සේ? ඔව් ඒ වෙලෙම ලියන පන්තිම ගම. ස්ක්‍රීන්ෂොට් ගහගත්තට කමක් නැහැ. ඒක නෝට් එකට දැම්ම දාගන්න. නැත්නම් ඔක පස්සේ ලියන්න තිබ්බම ලියවන්නේ නැහැ ඔයගොල්ලෝ. හරිද ළමයි? හරි. right ඉස්සරහට යමු. ඊළඟට ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති. right එතකොට ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතියක් කියලා කියන්නේ අපි කතා කරා මේ පද්ධති ගොඩක එකතුවක් නේද? ඒගොල්ලෝ එකිනෙකට සම්බන්ධයි. right
HR system කියන නැතුව HR human resource management කියලා. ඊළඟට sales management. තමයි මම මෙතන වැරදි වචන දීපු ගැනුම් කළමනාකරණය නේද විකුණුම් කළමනාකරණය. MGT කියන්නේ management කියන වචනේ. ඔයාලට මෙතන තියෙන්නේ relationships කීපයයි. ඔයාලට මේ ඔක්කොටම තමයි ERP එක කියලා කියන්නේ. හරි ටක් ගන්න දරෝ. හරි සර් ඉවරයි. right අනිත් අය ඉවරයිද? සර් මේ තියෙන්නේ ඕලෙවල් තිබ්බ සිස්ටම් පාඩමද? ඔව් ඔයාලට තිබ්බ සිස්ටම් පාඩම තමයි. හැබැයි ඊට වැඩිය ටිකක් බරපතල වෙනවා. ඒ කියන්නේ ඕලෙවල් වල අපි ඒක නිකන් බොහෝම සරලවනේ කතා කරගෙන ගියේ. ඒකේ මොඩල්ස් දෙකක් විතර කතා කරා. waterfall එකයි මතක විදිහට iterative incremental මොඩල් එක ගැන කතා කරේ. මේක අපි මේ වගේ මොඩල්ස් පහක් ගැන කතා කරනවා. ඊළඟට 7 වසර පාඩම මේ 3 වෙනි පාඩමේ තිබ්බ අර ස්ටෙප්ස් ටික පද්ධති සැලසුම් ජීවන චක්‍රය කියන එක මේකේ ටිකක් බරපතලට ගැඹුරට කතා කරනවා. එක එක ඩයග්‍රෑම්ස් රිලේට් කරගෙන. කොහමරි ඒ පාඩමම තමයි මෙතන තියෙන්නේ. අතන තිබුණේ 11 වසර පොතේ තිබුණේ සරලව. මේකේ අපි
ඒක පුළුල්ව කතා බහ කරනවා. හරි හරි. right හරි right okay දිල්ෂාන් එහෙම බලන්න. හරි. දැන් ඊළඟට තියෙන විශේෂඥ පද්ධති. expert system කියලා අපි එකට කියනවා. අපි සාමාන්‍යයෙන් ඕනම දෙයක expert කෙනෙක් කියලා කියන්නේ ඒ කරන වැඩේ හරියට යම්කිසි විෂයක් පාදක කරගෙන කරන කෙනෙකුට. right දැන් අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් හෘද රෝග විශේෂඥයෙක් කියලා කියන්නේ expert කෙනෙක්. එයා හෘදය වස්තුව සම්බන්ධයෙන් තියෙන expertise එකක් තියෙනවා. බැංකුවක මැනේජර් කෙනෙක් ගත්තොත් එයා බැංකුවේ කළමනාකරණය පිළිබඳව expert කෙනෙක්. right ගුරුවරයෙක් ගත්තොත් ඉගැන්වීම පිළිබඳ expert කෙනෙක්. එයා දන්නවා කොහොමද වැඩේ කරගෙන යන්නේ කියලා. එතකොට මේ expert system එකක කරන්නේත් ඔන්න ඔය මානව විශේෂඥයාගෙන් කෙරෙන්න ඕන කාර්ය පද්ධතියක් මගින් කරන්න ඉඩ ලබා දෙන එක. right එතකොට ඔතනදී පද්ධතිය තනියෙන් දේවල් කරගන්න බෑ. එයාට හිතලා කරගන්න බෑ. මානව විශේෂඥයා නිතරම පද්ධතියක් සමග සම්බන්ධ වෙලා පද්ධතිය අප්ඩේට් කරන ක්‍රියාවලියක නිරත වෙන්න ඕනේ. ඒක අපි කියනවා බෑක් එන්ඩ් එකෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා. පිටිපස්සෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා. මේක පබ්ලික් ෆේස් එක නැත්නම් පරිශීලකයාට හම්බෙන්නේ software එක. දැන් වෙනදට කාඩියොලොජිස්ට් ගාවට ගිහිල්ලා හෘද රෝග විශේෂඥ ගාවට ගිහිල්ලා කතා කරන කෙනා මේ එක්ස්පර්ට් සිස්ටම් එකක් කරහා තිරයකට වෙන්න පුළුවන් කතා කරන්න. ස්ක්‍රීන් එකකට. ස්ක්‍රීන් එකේ එයාගෙන් සමහර ප්‍රශ්න අහනවා හරි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් පාවිච්චි කරලා හරි එයාගෙන් අහලා විස්තර දැනගන්නවා. ડોක්ටර් ඩිරෙක්ට් ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ සමහර නෙමෙයි එක්ස්පර්ට් සිස්ටම් එකේ විදිය තමයි ඒ රෝගියාගෙන් හම්බෙන නැත්නම් ඒ අදාළ යූසර්ගෙන් හම්බෙන ක්වරි එක විමසුම එයාට තියෙනවා දත්ත ගබඩාවක්. අන්නේ දත්ත ගබඩාවේ තියෙන දත්තත් එක්ක මැච් කරලා බලනවා. කරලා බලලා එයා සොලියුෂන් එකක් ක්‍රියේට් කරගන්නවා. එතකොට ඒකයි මම කිව්වේ ඩේටාබේස් එක අප්ඩේට් උනේ නැති වුණොත් ෆ්‍රීකවන්ට්ලි ඒ කියන්නේ මානව විශේෂඥයා ඩේටාබේස් එකට තම ගන්න දැනුම දවසෙන් දවස දෙන්න ඕනේ. අලුත් දැනුම දවසෙන් දවස අප්ඩේට් කරගන්න. ඒක දවසෙන් දවසම කියලා කියන්න අපිට අමාරුයි. නමුත් අප්ඩේට් කරගත යුතුයි. එහෙම නැත්නම් ඒ එක්ස්පර්ට් සිස්ටම් එකෙන් වැඩක් නැති වෙනවා. එයාව එක්ස්පයරි එක්ස්පර්ට් සිස්ටම් එකක් බවට පත් වෙනවා. මොකද එයා ඒ එක්ස්පර්ට් සිස්ටම් එක දන්නේ යම් කිසි අවස්ථාවක් වෙනකම් වෙච්ච දේවල් ගැන විතරයි. right එතකොට ඔය විදිහට තමයි එක්ස්පර්ට් සිස්ටම් එකක් හැදෙන්නේ. එතකොට එයාගේ ඉස්සරහින්ම යූසර් ඉන්නවා, යූසර් ඉන්ටරැක්ට් වෙනවා යූසර් ඉන්ටර්ෆේස් එකක් එක්ක. ඒ යූසර් ඉන්ටර්ෆේස් එකෙන් හම්බෙන දත්ත ටික යවනවා අදාළ දත්ත ගබඩාවේ තියෙන දත්තත් සමග සංසන්දනය කරන්න. මේ සංසන්දනය කිරීම සිද්ධ කරලා දෙන්න මේගොල්ලෝ පාවිච්චි කරනවා ඉන්ෆරන්ස් එන්ජින් කියන කම්පෝනන්ට් එකක්. ඒ ඉන්ෆරන්ස් එන්ජින් එකට තමයි යූසර්ගෙන් එන රික්වෙස්ට් එකයි ඩේටාබේස් එකේ තියෙන ඩේටා ටිකයි අර කම්පෙයාර් කරලා හරි උත්තරේ සෙටල් කරගන්න පාවිච්චි වෙන්නේ. right ඒ කියන්නේ අදාළ අපි රෝගයක් කිව්වොත් රෝගයට අදාළව මොකද්ද කරන්න ඕනේ කියන එක සෙටල් කරගන්නේ අර ඉන්ෆරන්ස් එන්ජින් එකේ උදව් වෙනවා. right එතකොට ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න මෙයාට බැහැ සම්පූර්ණයෙන් මානව විශේෂඥයෙක්ව රීප්ලේස් කරන්න. දැන් හෘද රෝග සම්බන්ධයෙන් අරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්න වෙන්නේ දැන් patient ડોක්ටර් ගාවට ගියාම සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ડોක්ටර්ත් එක්ක සාමාන්‍ය කතා බහක යෙදෙනවනේ. අන්න ඒක සිද්ධ කරගන්න බැහැ මේ කියන එක්ස්පර්ට් සිස්ටම් එකත් එක්ක. මොකද එක්ස්පර්ට් සිස්ටම් එක ඒ තරම් කේපබල් නැහැ. right ඒ වගේම තමයි අර මම කලින් කිව්වා වගේ එක්ස්පර්ට් එයාගේ දැනුම අප්ලෝඩ් කරන්නේ නැත්නම් දිනපතා ඩේටාබේස් එකට වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කවුරු හරි යූසර් කෙනෙක් ඇවිල්ලා යම් කිසි දෙයක් විමසුවොත් ඒ සිස්ටම් එකෙන් නිවැරදි උත්තරේ නොවෙන්න පුළුවන් හම්බෙන්නේ. right එතකොට විශේෂඥ පද්ධතිය ඔන්න ඔය වගේ. එක් විෂයක් ඒක සම්බන්ධයෙන් ටාගට් කරලා තියෙන සහ වැඩ කරලා තියෙන පද්ධතියක්. right ඊළඟට ස්මාර්ට් සිස්ටම්. ස්මාර්ට් සිස්ටම් කියන ඒවා නම් අපි සෑහෙන පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දැන් ස්මාර්ට් ෆෝන් එක ඊළඟට ටැබ්ලට් එක
right ඊළඟට අපි අරගත්තොත් ස්මාර්ට් බෝඩ් එක ඔය හැම දෙයක්ම ස්මාර්ට් සිස්ටම්ස් කියලා අපිට අරගන්න තියෙනවා. ඒතර ස්මාර්ට් සිස්ටම් එකකදී කරන්නේ ගොඩාක් වෙලාවට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සිද්ධ වෙන දේවල් පරිශීලකයාගෙන් හංගනවා. හංගලා එයාට පොඩි අයිඩියා එකක් දෙනවා. මේ මේක සිද්ධ වෙන්නේ මේ ස්මාර්ට් මැනර් එකකට කියලා. කියන්නේ උදාහරණයක් විදිහට අපි සෙන්සර් එකක් හයි කරනවා අපි ඉන්න කාමරේට උෂ්ණත්වය මැනගන්න. ඒ සෙන්සර් එකෙන් කරන්නේ උෂ්ණත්වය යම් අගයකට වඩා වැඩි වුණාම ෆෑන් එක ඔටෝමැටිකලි ඔන් කරන එක. එතකොට දැන් ඒ එන්වයරන්මන්ට් එකේ ඉන්න යූසර්ට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. right අදාළද සිද්ධුණයින් පස්සේ කියන්නේ අපි කිව්වොත් උදාහරණයක් විදිහට අරගත්තොත් දැන් උෂ්ණත්වය අඩු වෙලා යනකොට ෆෑන් එක කරකෙන්න පටන් ගත්තම යූසර් දැනෙනවා ආරයිට් මගේ වුමනාව දැන් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. right ඒක අපි කියනවා ස්මාර්ට් සිස්ටම් එකක් කියලා. යූසර් දැනෙන්නේ නැති වෙන්න කම්පියුටින් කියන එක ඉන්ට්‍රොඩියුස් කිරීම. right so උතනදී අනිවාර්යෙන් සෙන්සර්ස් තියෙන්න ඕනේ. network හොඳ network එකක් තියෙන්න ඕනේ. හොඳ internet connection එකක් තියෙන්න ඕනේ. ඔය කියන දේවල් ටික තියෙනවා නම් මේ වැඩේ කරගන්න පුළුවන්. අන්තිමට තියෙනවා නිහිත පද්ධති embedded system කියලා. ඒතර embedded system කියලා කියන්නේ මේ embed කරනවා කියලා අපි කියන්නේ ඔබ්බනවා කියන අර්ථයකින්. යමක් තුලේ එබිය දැන් අපි කායකක් ගත්තොත් right අද කාලේ කියන්නේ නවීන පන්නේ වාහනයක් කරගත්තොත් ඒක ගොඩාක් වෙලාවට බේස් වෙන්නේ එයාගේ කම්පියුටර් සිස්ටම් එක මතනේ. දැන් අපි කියනවානේ ඉස්සෙල්ලා වාහන මෙකැනිකල් ටයිප් එකකින් එන්නේ. දැන් මෙකැනිකල් ටයිප් එක තියෙනවා තාම. නමුත් ගොඩාක් දේවල් ඉලෙක්ට්‍රිකල් ටයිප් එකට ඇවිල්ලා තියෙනවා. right ඒකේ සෙන්සර්ස් සහ ඒ දේවල් වැඩ කරන විදිහ ඒක ඔක්කොම තියෙන්නේ මේ අදාළ අර සිස්ටම් එක ඇතුලේ. දැන් අපි ඔටෝමේෂන් වලට ගන්න ඕකද සිස්ටම් එක? ඔව් මෙහෙමයි. මේක උදිත ඒ කියන්නේ embedded system කියලා අර දැන් අපේ බ්‍රෑන්ඩ් නේම් එකක් නෙවෙයි පුතේ අපි මේ කතා කරන්නේ. right embedded system එකක් කියන්නේ මේක කුලකයක්. දැන් කායකයේ ඔයගලන්ට හම්බෙන ඩෑෂ්බෝඩ් එකේ තියෙන කම්පියුටරයිස් සිස්ටම් එක ඒක embedded system එකක්. ඒකට වෙන නමක් තියෙන්න පුළුවන්. නමුත් ඒක පොදුවේ අපි කියන්නේ නිහිත පද්ධතියක් කියලා. right ස්මාර්ට් TV එකේ ඔයගලන්ට එන සිස්ටම් එක embedded system එකක්. right ඊළඟට හිතන්නකෝ චන්ද්‍රිකාවල ඊළඟට සමහරట్లాට ගොඩක් ලොකු මෙකැනිකල් ඩිවයිසස් වල සරලව අරගත්තොත් වොෂින් මැෂින් එක තියෙන සිස්ටම් එක embedded system එකක්. ඒකම වොෂින් මැෂින් එකේ තියෙන මෙකැනිකල් පාර්ට්ස් ඒක කන්ට්‍රෝල් කරගන්න පොඩි ඉලෙක්ට්‍රිකල් පාර්ට් එකකින් පොඩි සිස්ටම් එකකින් සහයෝගය දෙනවා. ස්මාර්ට් ෆ්‍රිජ් එකක් ගත්තොත් තියෙන්නේ embedded system එකක්. right ඒකට හොඳට මතක තියාගන්න embedded system කියලා කතා කරනකොට නිතරම මේ ලොකු මෙකැනිකල් කම්පෝනන්ට් එකක් ඇතුලේ ප්ලේස් කරලා තියෙන පොඩි කම්පෝනන්ට් පොඩි සිස්ටම් එකක් තමයි embedded system එකක් කියලා කියන්නේ. දැන් කාර් එක අරගත්තොත් කාර් එකේ ගොඩාක් දේවල් තියෙනවා. ඒකේ කම්පියුටර් එක කියන්නේ එක පොඩි කොටසක්. right නමුත් එයා තමයි ක්‍රිටිකල්ම කොටස වෙන්නත් පුළුවන්. ඒ වගේම මේවට අපි කියනවා embedded system කියන නිහිත පද්ධතිය. හරි අපි මේ දෙකට ටක් ගාලා ලියාගමු. ඊට පස්සේ අපිට පුළුවන් SDLC එක පැත්තට යන්න. right සුහුරු පද්ධතිය. අපි අඳිනකොට මොනවද වෙන්නේ බලන්න. හරි මේ දෙක. ඕක 12 නේද? සූරු පද්ධති කියන්නේ? 12ද? ඔව්.
10 කියලා තමයි මම ERP එක ඇදලා තියෙන්නේ. එහෙනම් මගේ අතින් numbers 11ට ආවේ සර් විශේෂ පද්ධති කියන්නේ. ඔව් විශේෂඥ පද්ධති expert system. yes ඒක ඇඳගෙන sorry expert system එක අපිට ඇඳගන්න ලේසි right ලේසි කියලා කියන්නේ මොකද මේකම අපි කතා බහ කරනවා 13 වෙනි පාඩමේ right මොන විදිහටද මෙයා වැඩ කරන්නේ කියන එක ඒකටම අදාළව තියෙන පින්තූරෙ මම අඳින්නම් right මේ පැත්තේ ඉන්නේ user එයාට තියෙනවා පරිශීලක අතුරු මුහුද user interface එක. right මේ පරිශීලකයා ඊළඟට මේ මැද තියෙන කම්පෝනන්ට් එක මෙයා තමයි එක්ස්පර්ට් සිස්ටම් එකේ වැදගත්ම කම්පෝනන්ට් එක. ඒකට අපි කියනවා ඉන්ෆරන්ස් එන්ජින් කියලා. සිංහල වචනේ මම බලලා කියන්නම්. right මේ පැත්තේ තියෙනවා knowledge base එක. right එතකොට මේ ටිකට තමයි අපි කියන්නේ expert system එක කියලා. එතකොට මෙතනින් පරිශීලකයා මොකක් හරි විමසුමක් කරනවා right request එකක් නැත්නම් විමසුමක් කරනවා. සර් දෙවෙනි ක්‍රම වශයෙන් ඉන්ටර්ෆේස් එන්ජින් කියලා inference in user interface එකේ පහළ තියෙන එකද නැත්නම් දෙවෙනි කොටුවද? දෙවෙනි කොටුව inference engine INFERANCE right මෙයා විමසුමක් කරාම ඒ විමසුම යනවා මේ ඉන්ෆරන්ස් එන්ජින් එකට. right එතකොට මේ knowledge base එකෙන් මෙයා අරගන්නවා අවශ්‍ය දත්ත ටික. ඒ කරලා මෙතනින් දෙනවා respond එක. ප්‍රතිචාරය. ඒක තමයි මේ පැත්තට හම්බෙන්නේ. right එතකොට මේ knowledge base එක නිකන් අප්ඩේට් වෙන්නේ නැහැ. knowledge base එක අප්ඩේට් වෙන්නේ human expert ගේ. මානව විශේෂඥයාගේ.
ඕකත් නිකන් අපේ බැංක් account එක වගේ නේ කියන්නේ අපි අප්ඩේට් කරලා ඉතින් දන්නේ විස්තර ටික නේ. ඔව්. ඒ කියන්නේ මෙතන බැංක් account එක වගේ ඒ කියන්නේ අර එක්ස්පර්ට් දෙන්න ඕනේ දේවල් ටික. අර අපේ බැංක් account එකට නම් අපිට හැම කෙනෙක්ටම කියන්නේ තම තමන්ගේ එකට තම තමන්ට යන්න පුළුවන්. මෙතන එක්ස්පර්ටි එක තියෙන කෙනා තමයි එයාගේ නොලෙජ් එක දෙන්න ඕනේ. එයා මෙතනට දෙන්න ඕනේ දැනුම. right හරි අක්කලඳ ගමු ඉවරද ළමයි ඔව් සර්. right අනිත් අය right හරි ඊළඟට යමු smart systems right smart system එක කියලා කියන්නේ අපිට computing පෙන්වන්නේ නැහැ යා. user computing පෙන්වන්නේ නැහැ. right ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ. right දැන් මේ තියෙන කාමරයක් නම් මේකේ අපි තුන් බල්බ් එකක් තියෙනවා කියලා. right එතකොට ඉර පායලා තියෙන වෙලාවට ළමයි බල්බ් එක දැල් වෙන්නේ නැහැ. right ඒක ආලෝකයේ මත තීරණය වෙන්නේ. right මේක කළුවර වුණාම right කළුවර වුණාම බල්බ් එක දැල්වීම සිද්ධ වෙනවා.
right ඒක කරන්න මේගොල්ලෝ පාවිච්චි කරනවා sensor එකක් right දැන් ඔයගොල්ලෝ මේ වගේ sensors ඇති තරම් දැකලා තියෙනවා වාහනවල අපි මේක ආලෝක තීව්‍රතාවය කියලා දානවා right ඇඳගම ළමයි ඉවර වෙච්ච ගමන් කියන්න හරි හරි ඊළඟට යමු
තපරකින් ළමයි වයිට් බෝඩ් එක ක්ලෝස් වුණා. ඉතින් මේකට වොෂින් මැෂින් එකේ උදාහරණයක් ගමු. තමයි මේකේ ඉංග්‍රීසි එකත් මම මෙතන පොඩ්ඩක් ලියන්නම් මට ඒක ලියන්න බැරි වුණා මේ ස්මාර්ට් සිස්ටම් එකට අදාළව.
හරි ඉවර වෙච්ච ගමන් කියන්න කට්ටියම ඉවරයි. right අනිත් අය හරි right හොඳයි ඒතර ඔය තමයි ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන එක එක වර්ගයේ systems ජාති විදිහට අපි සලකන systems right හරි ඔතනින් පහලට තනිකරම පාඩම තියෙන්නේ පද්ධතියක් සංවර්ධනය කිරීම ගැන සිස්ටම් එකක් ඩෙවලොප් කරන විදිහ ගැන. ඒක අපි කතා බහ කරනවා විශේෂ නමකින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියන එක. එතකොට ඔය ටියුට් එකේ දැන් ඔතනින් පහලට ඔයගලන්ට මුලින්ම පෙන්නලා ඇත්තේ මේ මොඩල්ස් ටික සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් මොඩල්ස්. right එතකොට මේ SDLC මොඩල් කියලා කියන්නේ දැන් පද්ධතියක් සංවර්ධනය කිරීම කියන එක අපි හිතුවොත් කමිසයක් මහන විදිහ කියලා ෂර්ට් එකක් මහන විදිහ කියලා ෂර්ට් එක මහන්න පුළුවන් එක එක පැටර්න්ස් තමයි අපි මේ මොඩල්ස් කියලා අඳුනගන්නේ. ඒතර මෙතනදී මම මේක මේ මොහොතේ කතා කරන්නේ නැහැ. මේ ටික මම ඔහොම ස්කිප් කරනවා. ස්කිප් කරලා යනවා මෙන්න මේ පිටුවට. මොකද ඒක කතා බහ කරලා මෙතනට එන එක ඔයගලන්ට පහසුයි. right? සිලබස් එකේ තියෙන ඔක කලින් කියන්න කියලා ඒකයි උතන පෙළගස්සලා තියෙන්නේ. right මෙන්න මේ පද්ධති සංවර්ධන ක්‍රමවේද කියන තැනට මම යනවා. right හරි. ඒතර මෙතනදී කතා කරන්නේ මේ පද්ධතියක් හදන්නේ කොහොමද? සරලව ඔයගලන්ගෙන් ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ හිතුවොත් ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් ටීම් එකක් කියලා. ඔයගොල්ලෝ software develop කරන ටීම් එකක්. systems හදන ටීම් එකක්. කම්පැනි එකක සමාජිකයෝ කියලා හිතන්නකෝ. right එතකොට ඔයගලන්ට client කෙනෙක් ඇවිල්ලා උදාහරණයක් විදිහට මම නම් client මම ඇවිල්ලා ඔයගලන්ට කියනවා මට මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා මගේ ඕගනයිසේෂන් එකට මෙන්න මෙහෙම සොලියුෂන් එකක් අවශ්‍යයි කම්පියුටරයිස් විදිහට ඒක මට හදලා දෙන්න කියලා. එතකොට ඕගොල්ලෝ ප්‍රොජෙක්ට් ටීම් එක විදිහට කොහොමද මේක අප්‍රෝච් කරන්නේ? නැත්නම් මේ ක්ලයන්ට් ඉල්ලන දේ කොහොමද හදලා දෙන්නේ? මොන විදිහටද මේක කරන්නේ? කියන එක තමයි මෙතනින් කතා බහ කරන්නේ. එතකොට පද්ධතියක් සංවර්ධනය කරන නැත්නම් සිස්ටම් එකක් ඩෙවලොප් කරන විදි ක්‍රමවේද දෙකක් තියෙනවා. ක්‍රමවේද දෙකකට වඩා තියෙනවා ඇත්තටම. අපි මේජර්ලි කතා කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒකෙනුත් අපි මේ උඩ තියෙන ක්‍රමවේදය ගැන තමයි අපි කතා බහ කරන්නේ. ප්‍රධාන වශයෙන් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි structured methodology එක කියලා කියන්නේ. ව්‍යුහගත ක්‍රමවේදය. අනිත් එක object oriented methodology. වස්තු නැඹුරු ක්‍රමවේදය. right එතකොට මේ structured methodology එකේ කරන්නේ යම් කිසි පද්ධතියක් සංවර්ධනය කිරීම පියවරානුකූලව පියවරෙන් පියවර කොහොමද වෙන්නේ කියන එක ලස්සනට විස්තර කරන එක. ඒකේ අපි ඉස්සරහට කතා කරන්නේ තේ දෙන තමයි. object oriented ක්‍රමවේදී ඊට වඩා වෙනස්. ඒ කියන්නේ අවසානයේ හැදෙන්නේ පද්ධතිය වුණාට ඒ පද්ධතියේ තියෙන කොටස් අඳුන ගන්න විදිහ ඒක නිර්වචනය කරගන්න විදි object oriented method එකේ වෙනස්. ඒක objects විදිහ තමයි අපි කතා බහ කරන්නේ. මේ methodology එක ගැන අපි ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. අපි structured methodology එක නැත්නම් පියවරෙන් පියවර උපදේශ මාලාවකට අනුව කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක කතා බහ කරනවා. right හැබැයි real world එකේ මේ ක්‍රමවේද දෙකම තියෙනවා සහ object oriented ක්‍රමවේදයක් structured එක තරමටම ප්‍රසිද්ධයි. right මොකද ඔයගලන් programming පැත්තට ගියාම ඔයගලට හම්බෙනවා programming languages හරියටම මේ දෙන්නට parallel වෙන structured method එකට යන programming languages object oriented method එකට යන programming languages. ඒතර object oriented programming languages වලට පාවිච්චි වෙන්නේ object oriented methodologies.
ස්ට්‍රක්චර්ඩ් ඒවට තමයි ස්ට්‍රක්චර්ඩ් එක මැනේජ් කරගන්නේ. right? හරි. එතකොට මෙතන ඉඳලා ඉස්සරහට අපි කතා කරනවා මේ ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය හා නිර්මාණ ක්‍රමවේදයක් ඇතුළත් වෙලා තියෙන පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගැන. right? එතකොට මේ SSADM කියලා කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ යම්කිසි පියවරයන් කීපයක් තව දුරටත් පියවරවලට බෙදා දැක්වීමක්. right? ඒ කියන්නේ පැහැදිලි කරන තියෙන දේ තවත් පැහැදිලි කිරීමක් ඒගොල්ලෝ කරන්නේ. right? ඒතර එතනදී සිද්ධ වෙන දේ තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. right? දැන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය තමයි ඔයගලන්ට වම් අත පැත්තේ දකින්න හම්බෙන්නේ. right? plan කරනවා ඊළඟට මේ feasibility අපි කියන ශක්්‍යතා අධ්‍යයනය කියලා ඒ ශක්්‍යතා අධ්‍යයනය සිද්ධ කරගන්නවා, විශ්ලේෂණය කරනවා, ඩිසයින් කරනවා, ඉම්ප්ලිමන්ට් කරනවා කියලා කියන්නේ එයාව ඉන්ස්ටෝල් කරන ක්‍රමවේදය සහ මේන්ටේන් කරනවා. right? දැන් මේකේ තව ඔය ටෙස්ට් කරනවා වගේ කොටස් මේක ඇතුලේ සඳහන් වෙලා නැහැ. ඉස්සරහට අපිට ඒ දේවලුත් සඳහන් කරනවා. මෙතනදී මේ SSADM කියන එක පොඩ්ඩක් පෙන්නලා තියෙනවා මේ feasibility study, ඒ කියන්නේ feasibility analysis and design කියන එක තමයි මේ SSADM වල වැඩිදුර විස්තර කිරීමක් සිද්ධ කරලා තියෙන්නේ. right? ඒක ගැනත් අපි පහලට කතා බහ කරමු. හොඳයි. අපි දැන් ඇත්තටම ඔයගලන්ට කන්සන්ට්‍රේට් කරන්න තියෙන කොටස මම මෙතන පොඩි සමරි එකක් දාලා තියෙන්නේ. කන්සන්ට්‍රේට් කරන්න ඕන තියෙන කොටස පටන් ගන්න මෙන්න මෙතනින්. මූලික විශ්ලේෂණය කියන තැන. right? එතකොට දැන් අර මම ප්‍රායෝගිකව කියපු අවස්ථාව ඔයගොල්ලෝ කල්පනා කරනවා. ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් ටීම් එක. මම තමයි ක්ලයන්ට්. right? එතකොට මම ඔයගලන්ට ඇවිල්ලා මගේ ගැටලුව ඉදිරිපත් කරනවා. right? ඒ කියන්නේ මොකක් හරි තමන්ට තියෙන ගැටලුවක් විසඳා ගන්නනේ. software ඒ කියන්නේ system type එකක තියෙන ගැටලුවක් විසඳා ගන්න තමයි project team එක නැත්නම් software developing company එකක් consult කරන්නේ. ඒතකොට මම ඇවිල්ලා කිව්වම උදාහරණයක් විදිහට මගේ ආයතනයට ඒක අපි හිතමුකෝ ඉන්ස්ටිටියුට් එකක්ම කියලා. මගේ ඉන්ස්ටිටියුට් එකට ඒකේ තියෙන ඉන්ස්ටිටියුට් එක මැනේජ් කරගන්න සිස්ටම් එකක් අවශ්‍යයි. මම කියනවා මේ ඉන්ස්ටිටියුට් එකේ ඉගෙන ගන්න දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ගුරුවරු ඉන්නවා සහ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඊළඟට මගේ ආයතනයට දාලා තියෙන රිසෝසස් සම්පත් තියෙනවා. ඔය කියන හැම දෙයක්ම මට මැනේජ් කරගන්න ඕනේ. ඒක මට දැනට මම මැනේජ් කරන්නේ පොත්වල සටහන් යෙදීමෙන් කොච්චර ළමයි ප්‍රමාණයක් ඉන්නවද කියන එක, කාර්ය මණ්ඩලයේ තොරතුරු කොහොමද, ඊළඟට මට මං ගාව තියෙන සම්පත් කොහොමද. එතකොට මට ඒ ගැන තොරතුරු අරගන්න ගියාම මට සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා මට ඒක පහසුවෙන් කරගන්න විදිහට මේ කම්පියුටරයිස් සිස්ටම් එකක් මට හදලා අවශ්‍යයි කියලා මම මගේ අවශ්‍යතාවය ඔයගලන්ට කියනවා. ඔය විදිහට ක්ලයන්ට් තමන්ගේ අවශ්‍යතාවය සරල වෙන්න පුළුවන්, සංකීර්ණ වෙන්න පුළුවන්. එයාට තේරෙන ප්‍රමාණයෙන් ඒක කියනවා. හැබැයි ක්ලයන්ට් කියලා කියන්නේ ගොඩක් වෙලාවට සිස්ටම් එක ගැන නැත්නම් ඒකේ තියෙන ටෙක්නිකල් පැත්ත ගැන කිසිම අයිඩියා එකක් නැති කෙනෙක්. right? හැමමත් කෙනෙකුට තමයි ටෙක්නිකල් පැත්ත ගැන අයිඩියා එකක් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගැටලුව ඉදිරිපත් කරාම ප්‍රොජෙක්ට් ටීම් එක විදිහට ඕගොල්ලන්ගේ තියෙන පළවෙනිම දේ තමයි මේ ක්ලයන්ට් කියපු දේ ගැන විශ්ලේෂණය, මූලික විශ්ලේෂණය කිරීමක් කිරීම. මොකද ක්ලයන්ට් කියපු එක සම්පූර්ණ කතාව නොවෙන්න පුළුවන්. මොකද එයාට ඒක එක්ස්ප්‍රෙස් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ අදාළ ආයතනයට නැත්නම් අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන තැනට ගිහිල්ලා විශ්ලේෂණය කරගන්න ඕනේ. මොන වගේ දෙයක් ගැනද දැන් මේ ක්ලයන්ට් කියන්නේ කියන්නේ. එතනදී ඇත්තටම අපි කරන්නේ මේ මූලිකව විශ්ලේෂණය කිරීමක්. කියන්නේ අපි අපේ දැනුමට ගැලපෙන විදිහට අපි බලනවා මොන වගේ දේවල්ද මේක සිද්ධ වෙන්නේ කියන එක. right? එතකොට මූලික විශ්ලේෂණය බැලුවම දැන් ඒතර මගේ සිදුවීමට අදාළව මූලික විශ්ලේෂණය කරන්න ඕගොල්ලන්ගේ ටීම් එකෙන් වෙන් කරගත්ත පිරිසක්, එක්කෙනෙක් හෝ දෙන්නෙක්, සමහරවිට 3-4 දෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපේ ඕගනයිසේෂන් එකට ඇවිල්ලා මගේ ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා ඒකට බලනවා. බලලා මොන විදිහටද මේ කියන ඒ වගේ මූලික විශ්ලේෂණයක් අර සටහන් කරනවා කියපු පොත් මොනවද, ළමයි එන්නේ කොහොමද, රෙජිස්ට්‍රේෂන් එකක් කොහොමද යන්නේ, ඊළඟට ෆීස් ගෙවන එක කොහොමද වෙන්නේ, ළමයි එන යන වෙලාවල් වලට ළමයින්ගේ පැමිණීම ලකුණු වෙනවද, ඒ වගේ මූලිකව විශ්ලේෂණයක් කරලා බලන්න. මේක ගැඹුරින් කරන විශ්ලේෂණයක් නෙවෙයි. නමුත් එතන අර ක්ලයන්ට් කිව්වට වඩා චිත්‍රයක් අපි අරගන්නවා. මොකද අපිට දැනගත යුතුයි මේක
මේ ඇත්තටම මොකද්ද මෙයා මේ අපෙන් ඉල්ලන්නේ කියලා. right? එහෙම අපි මූලික විශ්ලේෂණය කරගත්තයින් පස්සේ මේකට අපිට දකින්න පුළුවන් විසඳුම් අපි කීපයක් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් ටීම් එකක නේචර් එක ඒක. ඒගොල්ලෝ එක ක්ලියර් කට් විසඳුමක් දෙන්නේ නැහැ. right? එතකොට මගේ රික්වයර්මන්ට් එකට අනුව ඕගලන්ට පුළුවන් විසඳුම් ඉදිරිපත් කරන්න. ඒතර මම කියන්නේ මගේ තොරතුරු ටික මට මැනේජ් කරගන්න අවශ්‍යයි. right? එතකොට ඕගොල්ලෝ මූලික විශ්ලේෂණය කළේ උනායින් පස්සේ ඕගලන්ට තේරෙනවා right තොරතුරු මැනේජ් කරගන්නවා නම් මේ සර්ට පුළුවන් තොරතුරු ටික ඉන්ස්ටිටියුට් එකේ තියෙන කම්පියුටර් එකක ඔෆිස් එකට කම්පියුටර් එකක් දීලා ඒ කම්පියුටර් එකට සිස්ටම් එක හදලා දාලා ඒකේ තියාගෙන මැනේජ් කරන දේවල් ටික කරන්න. එහෙම නැත්නම් මේක මොබයිල් ඇප් එකක් විදිහට ඩෙවලොප් කරලා දෙනවා. ඒතකොට මොබයිල් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒතකොට කැමති ඕන තැනක ඉඳලා මේක ඇක්සස් කරන්න පුළුවන්. තව විසඳුමක් දෙන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන. ඒ කියන්නේ ක්ලවුඩ් එකෙන් අප්ඩේට්ස් ගන්න විදිහට. කියන්නේ ඕනම තැනක ඉඳලා ඕනම ඩිවයිස් එකකින් ඇක්සස් කරන්න පුළුවන් ආකාරයේ සිස්ටම් එකක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රොපෝස් කරන්න පුළුවන්. තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ සිස්ටම් එක මොන විදිහටද ඩෙවලොප් වෙන්නේ කියලා. නමුත් විසඳුමක් විදිහට ඔයගොල්ලෝ කියන්නේ මෙන්න මේ විසඳුම් ආකාර ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. ඒවට තමයි අපි කියන්නේ විකල්ප විසඳුම් නැත්නම් alternative solutions ඉදිරිපත් කරනවා කියන එක. right? එතකොට එතනදී ක්ලයන්ට් විදිහට මට යම් අදහසක් එනවා. හරි ඒ කියන්නේ මට ගන්න පුළුවන් solutions වර්ග කීපයක් තියෙනවා. ඊළඟට මේ එහෙනම් මම මොකද්ද මම අරගන්නේ? ඒක ක්ලයන්ට් හිතනවා මොකද්ද අරගන්න කියලා. ප්‍රොජෙක්ට් ටීම් එකේ රෙස්පොන්සිබිලිටි එක තමයි මෙන්න මේවා තමයි solutions කියලා ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කළා ක්ලයන්ට් කියනවා right ඔයා කැමති එක මොකක්ද කියන එක ඔයා තෝරන්න. right? එතකොට එතනදී ක්ලයන්ට්ට කියන්න පුළුවන් මට දැන් මේක තෝරන්න කිව්වට මේකට කොච්චර වියදමක් යනවද, කොහොමද මේක සිද්ධ වෙන්නේ, මොන විදිහටද මේක මගේ ආයතනයට ගැලපෙනවද, මට මේක හැන්ඩල් කරගන්න පුළුවන්ද කියන එක ගැන මට අයිඩියා එකක් නැහැ කියලා කියන්නේ. right? අන්න ඒ මොහොතේ ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ මේ විකල්ප විසඳුම් ගැන විකල්ප විසඳුම් මොන විදිහටද ආයතනයට ගැලපෙන්නේ කියන එක ගැන බලා ගන්න ශක්‍යතා අධ්‍යයනයක් කියන එක සිද්ධ කරන්න. මේ ශක්‍යතා අධ්‍යයනය කියන එක නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා feasibility study එකක් කියලා. මේ feasibility study එකෙන් කරන්නේ මේ ආයතනයේ අවශ්‍යතාවය ආයතනයට ළඟා විය හැකි මට්ටමේ තිබෙනවාද කියලා සොයා බැලීම. right? ඒක ශක්‍යතාවන් විවිධ ආකාර වලින් කරනවා. අපි මෙතනදී ප්‍රධාන ශක්‍යතාවන් 4ක් ගැන කතා බහ කරනවා. එතෙන්දී අපි කතා බහ කරනවා තාක්ෂණික ශක්‍යතාවය technical feasibility, මෙහෙයවීමේ ශක්‍යතාවය operational feasibility, ඊළඟට ආර්ථිකමය ශක්‍යතාවය financial feasibility සහ අවසානයේ organizational feasibility කියන්නේ ආයතනික වශයෙන් ශක්‍යතාව තියෙනවද කියන එක. ඒතර මේ මොන වගේ දේවල්ද මෙතෙන්දී අපි බලන්නේ. ඔයගොල්ලන්ගේ ටීම් එකේ feasibility study එකට වෙනම පිරිසක් වෙන් කරගන්න පුළුවන්. දැන් ඔයගලන්ට එහෙම හිතනම හිතේ දැන් මේ එක එක දේවල් වල ලොකු පිරිසක් එකතු වෙනවනේ කියලා. සාමාන්‍ය ප්‍රොජෙක්ට් ටීම් එක වෙන්නේ ඉන්වෙස්ටිගේෂන් එක කරන ටීම් එකම හෝ නැත්නම් එකකින් කීප දෙනෙක් සහ තව අලුතෙන් කීප දෙනෙක් එකතු වෙලා තමයි feasibility study එක කරන්නේ. right? ඒ වගේ අර එක පුද්ගලයෙකුට එයා ටීම් එක ඇතුලේ සබ් ටීම්ස් කීපයක රැඳෙන්න පුළුවන්. right? so මේ feasibility study එකේදී තාක්ෂණික ශක්‍යතාවය කියන එකේදී බලන්නේ මේ ඕගනයිසේෂන් එකට වොමනයි කියලා තියෙන සිස්ටම් එක මේන්ටේන් කරගන්න ඒගොල්ලන්ට ටෙක්නිකල් අවශ්‍ය දේවල් ටික තියෙනවද, ටෙක්නිකලි අවශ්‍ය දේවල් ටික තියෙනවද, තාක්ෂණික වශයෙන් අවශ්‍ය දේවල් තියෙනවද. right? ඒ කියන්නේ සරලව ගත්තොත් හිතනවා මොබයිල් සොලියුෂන් එකක් ගැන හිතනවා නම් මොබයිල් ඩිවයිසස් තියෙනවා. කම්පියුටරයිස් සොලියුෂන් එකක් ගැන හිතනවා නම් කම්පියුටර් ඩිවයිසස් තියෙනවද අවශ්‍ය පරිදි. right? නෙට්වර්ක් එකක් ගැන හිතනවා නම් නෙට්වර්ක් එකට අවශ්‍ය යටිතල පහසුකම් ටික තියෙනවද කොහොමද? ඔය කියන තාක්ෂණික ශක්‍යතාවය ටෙක්නිකල් feasibility පැත්ත සොයලා බැලීම කරනවා. right? දැන් මේ feasibility study එක අවසානයේ feasibility report එකක් project team එකෙන් client දෙනවා. මෙන්න මේ හැකියාවන් තමයි ඔයාලට තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ තැනකට ඔයාලට යන්න පුළුවන් කියන එක.
right? ඒ වගේම තමයි දැන් ටෙක්නිකල් feasibility එක කරනකොට ටෙක්නිකල් feasibility විතරක් නෙවෙයි ඕනම feasibility study එකක් කරනකොට මේ ආයතනයකට බලව තියෙන සුදුසුකම් සහ නුසුදුසුකම් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ හැකියාවන් සහ නොහැකියාවන් කියන එක අඳුනගැනීමේ හැකියාව තියෙනවා. ඒතර එතනදී හැකියාවන් ටික හරි ඒක පරිපූර්ණයි. නොහැකියාවන් මොනවාද? ඒ සඳහා ගන්න පුළුවන් විසඳුම් මොනවාද කියන එකත් feasibility study එකේදී ඔයගොල්ලෝ කියනවා. දැන් උදාහරණයක් විදිහට ඔයගලන්ට මොබයිල් ඩිවයිස් එක එන සිස්ටම් එක ගැන ප්‍රොපෝස් වුණොත් ඔයගොල්ලෝ හොයලා බලන්න ඕනේ දැන් මේ ඩිවයිස් එක නැත්නම් මේ සිස්ටම් එක මේන්ටේන් වෙන්න තියෙන්නේ මොබයිල් ඩිවයිස් එකක. එහෙනම් මේ සිස්ටම් එක පාවිච්චි කරන අයට ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඒතර සමහර වෙලාවට කාර්ය මණ්ඩලයේ සමහර අයට ස්මාර්ට්ෆෝන්ස් නැති වෙන්න පුළුවන්. ඒක දුර්වලතාවයක්. right? එතකොට ඕගලන්ට ප්‍රොපෝස් කරන්න වෙනවා එහෙනම් සිස්ටම් එක ගන්නවත් එක්ක ස්මාර්ට් ඩිවයිසස් මෙන්න මෙච්චර ප්‍රමාණිකුත් මිලදී ගැනීම සිද්ධ වෙනවා කියන එක. ඒතර එතනදී ක්ලයන්ට් තීරණය කරගන්න පුළුවන් ඒ වගේ වියදමක් දරනවද නැත්නම් ඒක Tamanට විතරක් තියාගන්නවද නැත්නම් වෙන විසඳුමක් ගැන හොයලා බලනවාද කියන එක. right? ඒකයි ඔය ශක්්‍යතා අධ්‍යයනයේ තියෙන වැදගත්කම. ඊළඟට operational feasibility. alright, economical feasibility එකේදී අපි බලන්නේ කොහොම සරලව වැඩේ කරගන්න සල්ලි තියනවද කියන එක. right? ඒ කියන්නේ ආර්ථිකව මේ වැඩේ කරගන්න පුළුවන්ද? ඒ වගේම තමයි දැන් වැඩේ කරගන්න සල්ලි තියනවාද කියන එක බලනවා සමගම බලනවා එයා වියදම් කරන වැඩේට අදාළව තියෙන ප්‍රතිලාභය මොකක්ද කියන එක. එන ඕගලන්ට කියන්න පුළුවන් ඩෙස්ක්ටොප් සොලියුෂන් එක කම්පියුටර් එකට අදාළව එක කම්පියුටර් එකට ඉදිරිපත් කරන සොලියුෂන් එකක් වුණොත් ඒක ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඉඳලා ඇක්සස් කරන්න බෑ. ඒ අදාළ ඩෙස්ක්ටොප් එකට මෙන්න. ඒ ප්‍රතිලාභය ඒ විදිහට එතන ඉදිරිපත් කරනවා. මේක මොබයිල් ඇප් එකක් වුණොත් ඉන්ටර්නෙට් බේස් ඕනම තැනක ඕනම ඩිවයිස් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. right? ඔය විදිහට අර ඒකේ තියෙන ගැටලු සහ ඒවට විසඳුම් එක තමයි ශක්්‍යතා අධ්‍යයනය ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. operational feasibility කියලා කියන්නේ මේ සිස්ටම් එක ඔපරේට් කරගන්න පුළුවන්. right? මේන්ටේන් කරගන්න පුළුවන් සිස්ටම් එක අද දැන් සමහර වෙලාවට ආයතනය තුල පරිගණක දැනුම තියෙන කිසිම කෙනෙක් නොහිට ඉන්න පුළුවන්. right? ඒ කියන්නේ අපි ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් කම්පියුටර් එක මොබයිල් ෆෝන් එක වැඩ කරන්න දන්න අය right? අපි එහෙම හිතලා උපකල්පනය කරත් මේ පද්ධතියක් හැන්ඩල් කර ගැනීමේදී ඒක කොහොමද හැන්ඩල් වෙන්නේ කියන එක හැන්ඩල් කරන්නේ කියන එක ගැන විශේෂ දැනුමක් අවශ්‍ය කෙනෙක් අවශ්‍යයි. right? ඒක තමයි අපි ඔය සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා කියන චරිතයක් ගැන කතා කරන්නේ. right? පද්ධතිය මෙහෙවර පිරිස ගැන. එතකොට එහෙම කෙනෙක් නැත්තම් එතකොට අපිට සිද්ධ වෙනවා මෙන්න මෙහෙම කෙනෙක් අලුතෙන් සේවයට බදවාගත යුතුයි. නැත්තම් ඕගලන්ගේ දැනට ඉන්න සේවකයෙකුට එයාට මේක අල්ලගන්න පුළුවන් නම් ඒ දැනුම ඒ සේවකයා වෙත ලබා දිය යුතුයි කියන තැනට විසඳුම් දෙන්න. right? ඒක තමයි operational feasibility එකේදී බලන්නේ. ඒක ඔපරේට් කරගන්න පුළුවන්. ආයතනික ශක්්‍යතාවයේදී බලන්නේ මේක මේ ආයතනයේ තියෙන අරමුණු සහ විශේෂයෙන් ආයතනයේ වැඩ කරන සේවකයන් පිරිසට මේක භාවිතා කරන අයට මේ කියන සිස්ටම් එක ඕකේද කියන එක. right? ඒ කියන්නේ සමහර ආයතන තියෙනවා අලුතෙන් සිස්ටම්ස් හඳුන්වලා දෙන්න ගියාම ආයතනයේ සේවකයන්ගේ පැත්තෙන් විරෝධතාවක් මතුවෙනවා. සමහර ලාවට සමහර සිස්ටම් අඳුන්වලා දෙන්න ගියාම ආයතනයේ සාමාන්‍යයෙන් කෙරීගෙන යන වැඩ රටාව වෙනස් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එහෙම දෙයක් කරන්න සිද්ධ වෙනවා නම් ඒක මේ කියන தත්ත්වයට ගැලපෙනවාද කියන එක සොයා බැලිය යුතුයි. right? ඒක තමයි අපි ආයතනික ශක්්‍යතාවයෙන් සිද්ධ කරන්නේ. right? දැන් මේ ශක්්‍යතා අධ්‍යයනය සිද්ධ කරලා ඉවරනයින් පස්සේ අපි feasibility study එක කියන්නේ ඕගොල්ලෝ project team එක විදිහට ඕගොල්ලෝ feasibility report එකක් study report එකක් මට දෙනවා. ඒතර දැන් මට පුළුවන් මේ feasibility study report එක කියවලා හොඳ idea එකක් ගන්න. මම ඉල්ලලා තියෙන දේට අදාළව මට තියෙන ශක්්‍යතාවන් මෙන්න මේවා.
එහෙනම් මම මේ පද්ධතිය සඳහා පද්ධතිය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් විය යුතුද? නැත්නම් මේක දැනට මට එපාද? නැත්නම් අලුතින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මම මේ පද්ධතිය කෙසේ වෙතත් මං ගාවට ගන්නවද කියන ඔය වගේ තීරණ වලට එළඹෙන්න පුළුවන්. ඔය ශක්්‍යතා අධ්‍යයනය සිද්ධ කරන එකේ ප්‍රොජෙක්ට් ටීම් එක පැත්තට ලොකු වාසියක් තියෙනවා. මොකද දැන් සමහර වෙලාවට ප්‍රොජෙක්ට් එකක් බාර දෙන්න ආවම සමහර project developing companies ඔය feasibility study එකට එච්චර ප්‍රමුඛතාවක් දෙන්නේ නැතුව ඒගොල්ලන්ට ගැටලු ගුවම ආරයිට් අපි ඔක හොයලා බලලා කරන්නම් කියලා පටන් ගන්න අවස්ථාවල් තියෙනවා. එක්ස්පීරියන්ස් නැති කට්ටිය ඔය වැඩේ කරන්නේ පටන් අරගෙන මැද්දේ යනකොට සමහර වෙලාවට බජට් එක ඉවර වෙනවා. යොදවන්න තියෙන මුදල් ඉවර වෙනවා. right ඒගොල්ලෝ පටන් ගන්නකොට මේ feasibility study එකක් කරන්න නැතුව දලාගයක් කියනවා. හරි ඕකට රුපියල් ලක්ෂයක් යනවා. හැබැයි මගක් කරගෙන යනකොට ප්‍රොජෙක්ට් එක ලක්ෂයකට වඩා වැඩිපුර මුදල් වැය වෙනවා කියන එක දැන් ප්‍රොජෙක්ට් ටීම් එකට තේරෙනවා. ඒකට ඒක ඒගොල්ලෝ ක්ලයන්ට්ව දැනුවත් කරාම ප්‍රායෝගිකව ගත්තොත් ක්ලයන්ට් කලබල වෙන්න පුළුවන්. මොකද සමහර ක්ලයන්ට් ගාව සල්ලි තිබුණොත් ක්ලයන්ට් පුළුවන් ඒක යොදවන්න. සමහර වෙලාවට මිනිස්සු සල්ලි තියාගෙන ඒක ගැන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලට එළඹෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කලින් මට බොරු ගානක්ද කියලා තියෙනවා. එයින් දැන් වැඩිපුර ඉන්නවා. right ඔය ප්‍රායෝගිකව එන ප්‍රශ්න. ඒතකොට feasibility study එකක් කරනවා කියලා කියන්නේ ඔන්න ඔය ගැටලු ටිකට විසඳුම් ටිකක් තමයි project team එකට එන්නේ. එතකොට client කියන කෙනක් දන්නවා මොකක් සම්බන්ධයෙන්ද මම වැඩ කරන්නේ කොච්චර ප්‍රමාණයකින්ද මම වැඩ කරන්නේ. project team එකක් දැනුවත් මෙන්න මේ විදිහට මේ පිළිබඳ දේවල් ටික දැනුවත් කිරීම සිදු කරලායි තියෙන්නේ. right එතකොට ශක්්‍යතා අධ්‍යයනයට අදාළව තියෙන report එක හම්බුනාම ඒක ක්ලයන්ට් අධ්‍යයනය කරලා තමයි ඕගලන්ට ඕකේ එක දෙන්නේ වැඩේ ඉස්සරහට කරගෙන යනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ ෆයිනල් ඩිසිෂන්ස්. ඕගලන්ට එනවා මේ වැඩේ කරනවද නැද්ද කියන එක. right එතකොට ඒ වැඩේ කරන්න කිව්වොත් ඊළඟට තියෙන්නේ අපිට පද්ධතිය බොහොම ගැඹුරින් අධ්‍යයනය කිරීමක් කරන්න. right දැන් අපි අර මූලික විශ්ලේෂණය කියලා එකක් කරගත්තානේ. ඒ මූලික විශ්ලේෂණයේ තියෙන්නේ අපිට දල අදහසක් ක්ලයන්ට් ගේ පැත්තට දීලා ශක්්‍යතා අධ්‍යයනයට ඒක අවශ්‍ය පරිදි පාවිච්චි කරගන්න. ඊළඟට වැඩේ කරන්න කියලා කිව්වොත් ඔයගොල්ලෝ ඉන් ඩීටේල් හොයන්න ඕනේ. දැන් ඒ කියන්නේ ඉන්ස්ටිටියුට් එකට සිස්ටම් එකක් හදන්න කියලා කිව්වොත් ඔයගොල්ලෝ හොයන්න ඕනේ හරි. ළමයෙක් රෙජිස්ටර් වෙන්නේ කොහොමද? මොනවාද ඒ සඳහා ෆිල් කරන ඇප්ලිකේෂන්? මොන ඩේටාද එකතු කරන්නේ? මොන විදිහටද ඒක එකතු කරන්නේ? right එතකොට මොන මෙතඩ්ස් අපි මේ වෙනුවෙන් පාවිච්චි කරන්නේ? right ඔය කියන හැම දෙයක්ම ඕගලන්ට විශ්ලේෂණය කරන්න වෙනවා බොහොම ගැඹුරින්. කොහොමද කරන්නේ? ගබඩා කරන පැත්ත ගත්තොත් මේ දත්ත කොහොමද ගබඩා කරන්නේ? මොන જાති ඩේටාබේස් එකක්ද පාවිච්චි කරන්නේ? right ඒ වෙනුවෙන් කී දෙනෙක් අපි යොදවනවද? right ඔය කියන ගොඩාක් දේවල් විශ්ලේෂණය කරගන්න වෙනවා. ඒක නිසා පද්ධති විශ්ලේෂණය කියන එක බොහොම බරපතලට විවිධ මෙවලම් පාවිච්චි කරලා. ඔයාට එක tools තියෙනවා. right software tools තියෙනවා. manual methods තියෙනවා. එහෙම පාවිච්චි කරලා පද්ධතිය හරිම විදිහට මේ ගැටලුව ලෙහා ගන්න ඕනේ. මොන වගේද කියලා ලොකු පින්තූරයක් ප්‍රොජෙක්ට් ටීම් එකට දැකීමේ හැකියාව තියෙනවා. ඒක ක්ලයන්ට් අදාළ දෙයක් නෙවෙයි. ක්ලයන්ට් ඉන්නේ මම ඔයගලන්ට සල්ලි දෙනවා ඔයගොල්ලෝ මට වැඩේ කරලා දෙන්න කියලා. ඒක ඔයගොල්ලෝ තමයි ප්‍රොජෙක්ට් ටීම් එක තමයි දකින්න ඕනේ. කොහොමද මේ වැඩේ කරන්නේ? කොච්චර කාලයක් යනවද? මොන විදිහටද වියදම් කරගන්නේ? මොන විදිහටද ඇප්ලයි කරන්නේ කියන සම්පූර්ණ ලොකු චිත්‍රය දකින්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි පද්ධති විශ්ලේෂණය කියන එක සිද්ධ කරන්නේ. ඒක පද්ධතියක් විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ මුලින්ම තියෙන සිස්ටම් එක අපි ඇනලයිස් කරන්න ඕනේ. දැනට කොහොමද මෙතන වැඩ සිද්ධ වෙන්නේ? ඒක ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. කරලා තමයි එයාව මැච් කරගන්න ඕනේ. නැත්නම් මැප් කරගන්න ඕනේ. අපි ප්‍රොපෝස් කරන සිස්ටම් එක පැත්තට. right ඒ කියන්නේ ඔයගලන්ට විශ්ලේෂණය ආකාර දෙකකින් කරන්න වෙනවා. දැනට පවතින තත්ත්වයට ඔයා විශ්ලේෂණය කරන්න පවතින තත්ත්වය මොකක්ද කියලා. ඊට පස්සේ ඒ තත්ත්වය යෝජිත තත්ත්වයට වෙනස් වුණාම ඔයගොල්ලෝ යෝජනා කරනවා නම් මෙන්න මේ විදිහේ මේ challenges කරනවා කියලා එතනට ආවම ඒක කොහොමද එන්නේ කියලා දැනගන්න ඕනේ. right ඒ පද්ධති විශ්ලේෂණය සඳහා අපි විශ්ලේෂණය කියන කටයුතු කරගෙන යනකොට
මුලින්ම පද්ධතියේ තියෙන අවශ්‍යතාවන් ටික විශ්ලේෂණය කරගන්න. right? ඒ කියන්නේ අවශ්‍යතා මේ සිස්ටම් එකේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. එතකොට මේ පද්ධතියේ අවශ්‍යතා විශ්ලේෂණය කරගන්නකොට ඕනම පද්ධතියක අපි වෙන් කරලා අරගන්නවා කොටස් දෙකක්. එකක් තමයි functional requirement. right? ඒ කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතා කියලා අපි කතා බහ කරමු. කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ මොකද්ද? වචනේම තේරුම් ගන්න පුළුවන්. සිස්ටම් එකෙන් කෙරෙන කාර්ය සමග සම්බන්ධ වෙලා තියෙන අවශ්‍යතා. right? දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ලියන පෑන සිස්ටම් එකක් කියලා හිතුවොත් ලියන පෑනේ කාර්යබද්ධ අවශ්‍යතාවන් තමයි පෑනේ බෝල් පොයින්ට් තුඩක් තිබිය යුතුයි. right? ඒ වගේම පෑනට තීන්ත තිබිය යුතුයි. right? ඔය කියන ඒවා කාර්යබද්ධ අවශ්‍යතා. කාර්යබද්ධ අවශ්‍යතා වගේම තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතා ගැනත් අපි දැනුවත් වෙන්න ඕනේ. functional requirements, non-functional requirements කියලා අපි ඔකට කියනවා. right? එතකොට කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ අපේ වැඩේ කරගන්න අපි පෑනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලියන එකනේ. එතකොට ඒ ලියන දෙයට තමයි අපිට අවශ්‍ය වෙන්නේ තුඩක්, තීන්ත, කේසින් එකක් ඔය කියන දේවල්. එතකොට පෑනක වර්ණය කියන්නේ outer look එක තීන්ත වර්ණයක් තීන්ත වර්ණය ෆන්ක්ෂනල් කියලා අපිට ගන්න පුළුවන්. නමුත් පෑනේ වර්ණය outer look එක වැඩේ කරගන්න අදාළ වෙන්නේ නැහැ. කාර්යය සමග බද්ධ වෙච්ච අවශ්‍යතාවයක් නෙමෙයි. right? නමුත් පෑනේ වර්ණය ගැන අපිට හිතන්න වෙනවා නේද? එතකොට පෑනක outlook එක පෑනේ තියෙන බාහිර පෙනුම පෑන කියන කෙනා විකුණන්න නැත්නම් පෑන භාවිතා කරන්න එක සාධකයක් වෙනවා. right? ඒ වගේම තමයි පෑන හදලා තියෙන්නේ මොන ස්ටයිල් එකකටද මොන හැඩය කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් අපිට හැඩයක් අවශ්‍යයි. right? අන්න ඒ වගේ අපි අපේ සිස්ටම් එකට අදාළව අඳුන ගන්න ඕනේ මේ කියන functional requirements සහ non functional requirements. හරි පැහැදිලිද functional and non functional කියන point එක ගැන? කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන කියන එක ගැන? ඔව්ද? තේරුණා සර්. right. හරි. එතකොට කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා අපි ලිස්ට් කරගන්නකොට අපි ලියා ගන්නකොට ලියන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. right? අපි ඒක ගැන කතා කරලා සෙෂන් එක නතර කරමු. right? ස්ටෑන්ඩඩ් එක තමයි කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා ආයත් වතාවක් අපිට පුළුවන් කොටස් දෙකකට කඩා ගන්න. කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතාත් මේ කොටස් දෙකට කැඩෙනවා, කාර්යබද්ධ නොවන අවශ්‍යතාත් මේ කොටස් දෙකට කැඩෙනවා. ඒ කොටස් දෙක තමයි අත්‍යවශ්‍ය වෙන අවශ්‍යතා සහ තිබුණොත් හොඳ අවශ්‍යතා. අපි කියනවා essential requirements සහ nice to have requirements කියලා. right? අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒවා තිබුණොත් හොඳයි. right? දැන් අපි අර පෑන කියන උදාහරණෙම ගත්තොත් නේද? පෑනට තීන්ත කියන එක අත්‍යවශ්‍යයි. right? පෑනේ අපි තීන්ත වලින් ලියනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා තීන්ත වර්ග දෙකක් තියෙනවා කියලා නේද? ජෙල් එක වගේ ලියවෙන වර්ගයක් තියෙනවා. නැත්නම් normal carbon එකකින් ලියවෙන වර්ගයක් තියෙනවා. ඉතින් ජෙල් එක වීම තිබුණොත් හොඳ දෙයක්. right? එතකොට ඔන්න ඔය කියන අවශ්‍යතාවන් වර්ග දෙක ඉදිරිපත් කරනකොට අපි පාවිච්චි කරනවා ලියන ස්ටෑන්ඩඩ් එකක්. දැන් මම මෙතන පෙන්නලා තියෙන ඉංග්‍රීසියෙන් ලියන විදිහ මම සිංහලෙන් ලියන විදිහත් ඊළඟ දවසේ අපි මේක ඇඳලා කතා කරගන්නකොට කියන්නම්. දැන්ට මම කියන්නම් කොහොමද කරන්නේ කියලා. මේ functional requirements වල කාර්යබද්ධ අවශ්‍යතාවල අනිවාර්ය අවශ්‍යතා අපි shall කියන වචනෙන් ආරම්භ කරන්න ඕනේ. ඉංග්‍රීසියෙන් ලියනවා. සිංහලෙන් ලියනවා නම් යුතුයමය කියන වචනෙන් අවසන් කරන්න ඕනේ. දැන් මේ පළවෙනි එක ගත්තොත් shall be able to prepare character certificate. ඒක සිංහලෙන් ලියනවා නම්
චරිත සහතිකය සකස් කිරීමට හැකිවිය යුතුමය. ඒක අපි තරෝ කරලා කියනවා. මේක කරන්නම පුළුවන් වෙන්න ඕන. right? ඒ නිසා සිංහල වචනේ එන්නේ යුතුමය කියලා ඉවර වෙන වචනේ. දැන් විභාගෙදී ඕවා හරියට ට්‍රැක් කරනවා. විභාගෙදී ඔයාට කාර්යබද්ධ අවශ්‍යතා ලියන්න කිව්වොත් මේ පැටර්න් එක අරගන්න ඕනේ. ඉංග්‍රීසි කට්ටිය shall be able to නැත්නම් should be able to පාවිච්චි කරනවා nice to have ඒවට. right? ඒ තිබුණොත් හොඳ ඒවට. සිංහල කට්ටිය යුතුයමය කියලා ඉවර කරන්න ඕනේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒවා. යුතුය කියලා ඉවර කරන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැති. ඒ කියන්නේ nice to have තිබුණොත් හොඳ ඒක. right? ඒ විදිහට functional requirement එකත් shall and should විදිහට වෙන් වෙනවා. ඒ කියන්නේ අනිවාර්ය ඒවා තිබුණොත් හොඳ ඒවා. non functional එකනත් අනිවාර්ය ඒවා තිබුණොත් හොඳ ඒවා කියලා දෙකකට වර්ග වීම සිද්ධ වෙනවා. එතකොට අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒවා අපි පටන් ගන්න shall කියන keyword එකකින් ඉංග්‍රීසියෙන් නම් යුතුයමය කියන වචනෙන් ඉවර කරන්න ඕනේ. සිංහල නම් nice to have පැත්ත should be කියන වචනේ. right? සිංහල නම් යුතුයමය කියලා යාව ප්‍රශ්න කරන්නේ නැහැ. හරි right. එතකොට අපි ඊළඟ දවසේ කතා කරමු මේක සම්බන්ධයෙන් තියෙන උදාහරණ කීපයකුයි මේ සම්බන්ධයෙන් විභාග ප්‍රශ්න අහනවා. ඒකට අදාළව තියෙන ප්‍රශ්න කීපයකුයි ඊට පස්සේ අපි ඉස්සරහට කරගෙන යමු. right? එහෙනම් අදට මම සෙෂන් එක මෙතනින් නතර කරනවා. රෙකෝඩින් එක මම දාන්නම්. අද එන්න බැරි වෙච්ච අයට අනිවාර්යෙන් රෙකෝඩින් එක බලන්න කියලා කියන්න ඕගොල්ලෝ යාළුවෝ ඉන්නවනම්. right? thank you very much. හිටියට අද 11 දෙනෙක් ඇවිල්ලා හිටියා. right? ඊළඟ දවසේ සාමාන්‍ය වෙලාවට අපි හම්බෙන්න. right? හරි. එහෙනම් මම සෙෂන් එක එන්ඩ් කරනවා මෙතනින්. thank you sir. right? okay. thank you very much. right? thank you හැමෝටම. right? okay. Thank you, sir. right? okay. thank you.